समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාව ජීවම් පිචේ භාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති ධබ්බී සූප රසං යතාති. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබේ ජීවිතයේ මේ ධර්මය ඔබට කොයිතරම් වටිනවද කියලා අපිට හරියට අදහසක් නැහැ. ඒ පුද්ගලයාගේ ජීවිතයේට ඒ විදිහට, ඒ කියන්නේ විවිධ විදිහට මේ ධර්මයේ වටිනාකම් තීරණය වෙන්න පුළුවන්. කෙනෙකුට මේ ධර්මයේ කියලා වටිනාකම් යෝජනා කරන්නේ ඔය වත් පිළිවෙත් ටිකට වෙන්න පුළුවන්. තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සිද්ධිදාමයට වෙන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේ මානව හිතවාදී කෙනෙක්, උන්වහන්සේ ස්වභාව ධර්මයට ගරු කරපු කෙනෙක්. මෙන්න මේ වගේ උන්වහන්සේගේ අර ඊටාම හිතානුකම්පී පරිසර හිතකාමී බව, මානව හිතවාදී කමට ගරු කරන්න පුළුවන්. ඔය අතර බොහෝම සුළු පිරිසක් උන්වහන්සේ කියපු ඒ සුන්දර පණිවිඩය, හේතු ප්‍රත්‍යයන් නිසා ලෝකේ ඇති වෙන බවත්, හේතු නැතිවීමෙන් ලෝකේ නැති වෙලා යන බවත් තේරුම් අරගෙන තම තමන්ගේ ජීවිතේ නිවීමක් හදාගන්න කියපු ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල හුරු කරන්න කැමති ශ්‍රාවකයෙකුත් මේ දේශනාවට කන් දීලා ජීවිතේ හදාගන්න අදහසින් ඉන්නවා වෙන්නත් පුළුවන්. පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ මොන අවස්ථාවද කියලා අපිට තේරෙන්නේ නැහැ කියන්න. මේ අවස්ථාව අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන්. ධර්මයේ මතුවෙලා දැන් මේ කාලේ ඊටාම හොඳින් ධර්මයේ මතුවෙලා තියෙනවානේ. මේ ධර්මයේ මතුවෙච්ච අවස්ථාව ඊටාම දුර්ලභ. මේ වගේ අවස්ථාවකයි නොෙන්නත් පුළුවන් පින්නත්නි. ඊට බහිනකොටනේ ගොඩාක් සුන්දර අහස දිහා බලනකොට මොහොත අයිනට ගිහින් අහස දිහා බලනකොට හරි සුන්දරයිනේ අහස එදාට පින්වත්නි. ඊට බහින වෙලාවට අහසේ හරිම රම්‍ය බවක්, චමත්කාර බවක්, මේ අහසේ කවදාවත් දකින්න නොලැබෙන විසිතුරු බවක් තියෙන්න පුළුවන්. ඔය ආදරය කරන අය එහෙම, විශේෂයෙන්ම ඔය තරුණියෝ නව යෞවන වියටපත් වෙච්ච අය, විවාහ වෙච්ච අය, විවාහ වෙලා දරුවෝ ඉන්න අය, දරුවෝ ඉඳලා විතරන්නේ මේ හවසට වයසට ගිය අය පවා මුහුද අයිනට ගිහින් මුහුද දිහා බලාගෙන කල්පනා කරන්න කැමතියි. මුහුදේ අවසාන වෙලාවේ ඒ ඉර බැහැගෙන යන සන්ධ්‍යාවේ සුන්දරත්වයේ බලනවට කමක් නැහැ. ඒකට බුදුදහමේ විරෝධයක්, අකමැත්තක් නැහැ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න, ඒ සුන්දර යාමේ අවසන් වෙනවත් එක්කම ඊට පස්සේ උදා වෙන්නේ අඳුර පින්වත්නි. ඉර බහින වෙලාවේ සුන්දරත්වයේ විතරක් බල ඉන්න එපා. ඊට පස්සේ උදා වෙන අඳුර ගැනත් කල්පනා කරලා විකල්ප හොයන්න. අඳුරේදී මම මොකද කරන්නේ කියලාත් කල්පනා කරලා බලන්න. ඒ වගේ බුද්ධ ශාසනයක උනත් සන්ධ්‍යා කාලේ කොයි වෙලේද අපි දන්නේ නැහැ. මොන විදියට බුද්ධ ශාසනය අවසන් වීද දන්නේ නැහැ. නමුත් ඕනෑවට වඩා දීප්තිය කියලා කියන්නේත් පහනක උනත් නිවෙන්න කිට්ටු වෙන වෙලාව, ඒ දීප්තියෙන් ප්‍රඥා ලෝකයේ Tamanගේ ඇතුලේ දල්වාගෙන නිවිල යන්න කැමැත්තක් හදාගන්න එකයි උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සියල්ල අතහරින්න අපිට ඉගැන්වුවට අද මිනිස්සු කරන්නේ අතහරින්න කිව්වේ කෙලෙස්. මිනිස්සු බාහිරින් අතෑරලා, ගෙවල් අතෑරලා, මිල මුදල් ටිකක් අතෑරලා, දේපල ටිකක් අතෑරලා පාඩුවේ ඉන්නවා. නමුත් භයානක විදියට, අසහනකාරී විදියට
Tamanගේ හිතේ කෙලෙස් දෝරේ ගලනවා. හිතින් අතහරින්න පටන් ගන්නවා. හිතින් අතහැරෙන්න පටන් ගන්නේ ලෝකේ යථාර්ථයට විවෘත වෙනකොටයි පින්වත්නි. මේ ලෝකේ වසඟේ ඉන්නේ මායාවේ. ඔබ ඕනම වෙලාවක මායාවේ දැලට අහු වෙන්න පුළුවන්. හරියට ඇමක් ගිලපු මාළුවෙක් වගේ ඔබ මායාවේ ඇම ගිලින්න පුළුවන් ඕන වෙලාවක. බ්‍රහ්ම ලෝකේවත් මායාවෙන් නිදහස් වෙච්ච තැනක් නෙමෙයි. අර එක වෙලාවක මේ බක කියලා බ්‍රහ්මීකුට හිතුණලු මේ බ්‍රහ්ම ලෝකේ හරි හොඳ තැනක් නේ. බ්‍රහ්ම ලෝකේ සදාතනික තැනක්, ස්ථීර තැනක්. මොකද බ්‍රහ්මයන්ට එහෙම හිතෙන්නේ නැත්තේ දිග ආයුෂයක් නේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම චුත නොවන ස්වභාවයෙන් තමයි මේ බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. මේ බ්‍රහ්ම ලෝකේ දිරීමක් නැහැ, දුකක් නැහැ. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ ස්ථාවර එකක් කියන දකින්නකොට ඒ බුදුරජාණන් වහන්සේ දා ඒ බ්‍රහ්ම ලෝකේ පෙනී ඉඳලා කිව්වලු මේ පින්වත් බ්‍රහ්මය ඔබට විපරීත දෘෂ්ටියක් ඇවිල්ලා තියෙන්නේ. ඔබ බ්‍රහ්ම ලෝකේ සදාකාලිකයි සැපයි සනීපයි ස්ථීර එකක් කියලා හිතුවට බ්‍රහ්ම ලෝකේ ස්ථීර එකක් නෙමෙයි. ඔබ ඔය විපරීත දෘෂ්ටියක් මුලා වෙච්ච දෘෂ්ටියකටයි වැටිලා ඉන්නේ කියලා ඒ බුදුරජාණන් වහන්සේ බඹලෝවේදී ඔහොම කතාවක් කිව්වලු. එහෙම කියනකොට පින්වත්නි එක බ්‍රහ්මීකුට මාර්යා ආවේශ වුණාලු. එක බ්‍රහ්මීකුට මාර්යා ආවේශ වෙලා කිව්වලු අනේ මේ ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩක් බලාගන්න අපි බ්‍රහ්මලෝ ගැන අපි දන්නවා. ඔබ වහන්සේගේ වැඩක් බලාගෙන ඉන්න මේ අපේ මහා බ්‍රහ්මයාට තමයි අපි හිසනම මේ බක කියන බ්‍රහ්මයාට තමයි අපි ඔළුව නමාන ඉන්නේ අපේ මේ ප්‍රධානියා. අපේ ප්‍රධානියා හිතන දේ අපිට විශ්වාසයි. ඔබ වහන්සේ මේ මනුස්ස ලෝකයේ තියෙන වැඩක් බලාන ඔය කාට හරි බණ ටිකක් කියාගෙන තමන්ගේ පිරිසට බණ ටිකක් කියනින්ට මෙහි ඒවා අපි විසඳ ගන්නම් කිව්වලු. ඒ වෙලාවේ නැවත කියද්දී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මය ඔබ නම් විපරීත දෘෂ්ටියකට ඇවිල්ලා තියෙන්නේ බඹලෝ වනාහි ස්ථීර එකක් නෙමෙයි. බඹලෝවත් අනිත්‍ය වෙලා යන එකක් දිගායුෂයක් තියෙන බව හැබෑව සදාකාලික නෑ පරිපූර්ණ නෑ ස්ථීර නෑ දිරන්නේ නෑ කියලා ඔබ හිතුවට ඔක දිරනවා විනාශ වෙනවා කියලා කියද්දී ආයෙත් අර බ්‍රහ්මයාට වෙන බ්‍රහ්මීකුට මාර්යා ආවේශ වුණාලු. වෙන බ්‍රහ්මීකුට මාර්යා ආවේශ වෙලා කිව්වලු ස්වාමීනි ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධයටපත් වෙලාද ඔය කියන්නේ? ඔව් මං අවබෝධයටපත් වෙලයි මම මේ කියන්නේ. අවබෝධයටපත් වුණා නම් ඔබ වහන්සේ ඔය තරම් නටන්නේ දඟලන්නේ මොකද බණ කියන්නේ? අවබෝධයටපත් වුණා නම් ඔබ වහන්සේගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න. ඔබ වහන්සේ කරන දෙයක් කරගෙන පාඩුවේ තියෙන දෙයක් කරගෙන වෙන දෙයක් බලාගෙන ඔබ වහන්සේගේ වැඩක් කරගෙන ඉන්න. අවබෝධයටපත් වෙච්ච කෙනෙක් ওই විදියට කියා දඟලන්න ඕනේ නැහැ කියනවා. ওই විදියට කියන එකේ තේරුම මොකක්ද කියලා අහනවා. ඒ නිසා මේ ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ Tamanගේ ගෝලියොන්ට බණ කියාගෙන ඉන්න මිහි වැඩ බලන් දෙපා. මිහි අපේ ප්‍රධානියා තමයි මේ බක කියන බ්‍රහ්මයා කියලා කිව්වලු. ඔක තියෙන බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රය කියලා දිග දේශනාවක් තියෙනවා. ඒකේ ওই කාරණේ තියෙනවා. දැන් මම මේ කියන්න උත්සාහ කළේ බලන්න. ඒ කියන්නේ බඹලොව ගියත් පින්වත්නි මාර්යාගේ ග්‍රහණයෙන් මිදිලා නැහැ. ඒතර බඹලොව කියන්නේ අධිපතිභාවය අතර ප්‍රධානියානි මාර්යා. අපි කොහොමත් මාර්යාගේ හැම වලට අහු වෙනවා. අපි කොහොමත් මාර්යාගේ ගුලි වලට අහු වෙනවා. කොහොමත් මාර්යාගේ තොණ්ඩුවට අහු වෙනවා. මේ ධර්මය අවබෝධ නොවුනොත් අපි මාර වසඟයෙන් නිදහස් වෙලා නැහැ පින්වත්නි. ඉතින් ඔබගේ ජීවිතේ වඩාත් සුවපත් කරගන්න පුළුවන්. ඔබ මොනතරම් කැළඹි හිටියත්, ඔබ පිරිහි හිටියත්, අතීත ජීවිතේ මොන අඩුපාඩු ඔබට තිබුණත් පින්වත්නි, ඔබගේ ජීවිතේ මේ ධර්මයේ තුලින් නැගී හිටිනවත් එක්කම සුවපත් වෙන්න පටන් ගන්නවා. ජීවිතේ වැරදිච්ච මිනිස්සු මට හම්බෙලා තියෙනවා. කඩා වැටිච්ච මිනිස්සු, කට ඇරියොත් නැත්තම් මහා අසත්පුරුෂ කතාවක් කියන මිනිස්සු මම දැකලා තියෙනවා. ඉතින් එකතුණු ගමන් තවත් කෙනෙක් අවුස්සන, තවත් කෙනෙක් ප්‍රකෝප කරන, තවත් කෙනෙක්ගේ හිත කලබල දාන විදියට තමයි කතා කරන්නේ. නමුත් මම දැකලා තියෙනවා මේ ධර්මය අහලා ධර්මයට ආවට පස්සේ පුදුම නිවීමක්, පුදුම සුවපත් වීමක්. එයාව සුවපත් කරලා දැන් මේ ධර්මයේ පින්වත්. මේ ධර්මයේ ඉන්න කෙනෙක් මොහොතින් මොහොත විරාමී සුවපත් වෙන්න ඕන පින්වත්නි. එතකොට මේ සුවපත් නොවෙනවා නම් ඒකෙන් කියවෙන්නේ අනිත් පණිවිඩේ තමයි යා ධර්මයේ නෑ කියලා. දැන් ඔබ දන්නවද දැන් බලන්න අඟුලිමාල වගේ කෙනෙක් අම්මාවත් මරනවා කියලා හිතී. දැන් නම් කවුරු ආවත් මරනවා කියලා ඉද්දි.
ඒ කියන්නේ තමන්ගේ අම්මාවත් බෙල්ල කපන්න බලාගෙන හිටපු මිනිස්සෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු දහම් පරියාය ඉදිරියේ සුවපත් වේවා කියන හිත හැදුවේ ධර්මයේනේ. අම්මා ආවත් මරන්න බලාගෙන හිටිය කෙනෙක් සුවපත් වේවා කියන තැනට හිත හදලා දුන්නේ ධර්මයේ පින්වත්නි. එතකොට මේ ධර්මයේ තියෙන ආශ්චර්යය එකයි. ධර්මයේ තියෙන ආනුභාවය එකයි පින්වත්නි. මේ ඔබට මං කරුණාවෙන් කියන්නේ මේ ධර්මය ඕනම වෙලාවක යට යන්න පුළුවන්. කියන්නේ වැහිලා යන්න පුළුවන්. වැහෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගන්න. ඒතර ධර්මයේ වැහෙන තැන් ගැන ආවරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. කියන්නේ ධර්මයට ජීවිතේ පූජා කරගෙන ඉන්න කෙනෙක් වුණත් හැමදාම පෙහෙවස් සමාදන් වෙන කෙනෙක් වුණත් බණක් භාවනාවක් කරන කෙනෙක් වුණත් පින්වත්නි ආවරණීය වෙන්න පුළුවන්. වැහිලා යන්න පුළුවන්. ඒතකොට මේ වැහිලා යන කාරණාවල පළවෙනි එක තමයි පින්වත්නි කම්මාවරණ. කර්මයෙන් වැහිලා යන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් මඟ කර්මයෙන් වැහෙනවා. හැබැයි නිවන් මඟ කුසල කර්මයෙන්ුත් වැහෙන අවස්ථා තියෙනවා. දැන් ඔන්න ඔබට හරි ප්‍රශ්නයක්. කම්මාවරණ කියවම කර්මී කියන්නේ අකුසල් කර්මම නෙමෙයිනේ. කුසල් කර්මයි අකුසල් කර්මයි ඔක්කොමනේ. ඒතකොට කර්මයෙන් වැහෙනවා නම් කුසලයෙන්ුත් වැහිලා යන්න පුළුවන්. සමහරලාට කුසලයෙන් වැහිලා යනවා. ඔබ දන්නවාද දන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතීත ජීවිතයේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා වෙලාවක සාරද කියලා තාපසයෙක්නේ පින්වත්නි වෙලා ඉඳලා තියෙන්නේ. සාරද කියන තාපසයෙක් වෙලා තමයි එදා ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාරිපුත්ත හරුන්ගේ පෙර ජීවිතයක් ඉඳලා තියෙන්නේ. ඉතින් බොහොම හොඳට අෂ්ට සමාපatti තිබුණු බමුණෙක් කියනවා. මේ තාපසයා තරුණයි. හැබැයි අෂ්ට සමාපatti තිබුණ ගෝලියෝ ඉඳලා තිනවා 74000ක්. අනුගාමිකයෝ. ඒතර මේ සාරද තාපසයා ගෝලියෝ ටික යවුවා කෑම හොයන්න. දැන් ගෝලියෝ තනින් තැනට ගියා කෑම හොයාගෙන. ඒතර කෑම හොයන්නේ කියන්නේ කැලේ හිමාලය පහළ පැත්තට යන පළතුරු හොයන්න ගියා. එදා මේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ සාරද තාපසයා කියන්නේ සාංශාරික පෙරුම් පුරන්න ඕන කෙනෙක්. එහෙම දැනගෙන ඉදා උන්වහන්සේ හිමීට ඒ කන්දට ගොඩ වුණා. ඒ කන්දට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳලා බණ කිව්වා. බණ කියනකොට මෙයාට තේරුණා මේ අෂ්ට සමාපatti වලට වඩා දෙයක් ධර්මයේ තියෙනවා. මේ අෂ්ට සමාපatti කොච්චර තිබ්බත් ඒවා දියුණු කරගෙන ඉන්න කෙනෙක් ඕන නම් රූපාවචර අරූපාවචර බඹලෝ යන්න පුළුවන්. හැබැයි පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් සත්වපුද්ගල භාවයේ දුරු නොවුනොත් එහෙම එයා නැවත උපතක් කරා ගියත් අසරණ. එතන උපතක් කරා නොයන ක්‍රමය මොකද්ද? සත්වපුද්ගල භාවයක් නැති මේ ස්වභාවය නැති බවට අඳුන ගන්න එක. දැන් නැති දේ ඇති බවට අපි අඳුනගෙන තියෙන්නේ. ඒත් නැති දේ ඇති බවට අපි අඳුනගත්ත නිසා තමයි පින්වත්නි නැවත ඉපදෙමින් මැරෙමින් සංසාර ගමන යන්නේ. ඒතර මේ සාරද තාපසය දැනගත්තා මේ අෂ්ට සමාපatti වැඩන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාපatti වලින් ලොකු දෙයක් කරන්න බෑ. ඊට වඩා වටිනවා. ඊට වඩා වැදගත් දෙයක් තමයි. ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක් තමයි පුළුවන් විදියට මේ පංචස්කන්ධය අනිත්‍ය වෙන ලෝකයේ දිහා අවබෝධයක් හදාගන්න එක. එතකොට යා නැවත නූපදින තත්වෙට මිහිත හැදෙනවා. සත්වයක් පුද්ගලයක් නැති බව. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ තුල උපාදානයක් නොකර ඉන්න එක තමයි ගැලවිලා යන ක්‍රමය කියලා මෙයා ඉතින් දැනගෙන තියෙනවා. ඒ දැනගෙන බුදුරජාන් වහන්සේට තමන්ගේ ආසනේ පූජා කළා. ආසනේ පූජා කළා යා පහළ ආසනේ. දැන් අර ගෝලියෝ ටික ඔක්කොම පළතුරු අරගෙන ආව 74000ක්නේ. ආවට පස්සේ බැලුවා වෙන ශ්‍රමණෙක් ඉන්නවා ගුරුවරයාගේ ආසනේ. ගුරුවරයා ඉන්නවා නීච ආසනයක. ඇහුවා අනේ ගුරුතුමනි පළතුරු බිම වැටුණා කියනවා. අනේ ගුරුතුමනි අපි හිතුවේ ඔබ වහන්සේ තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨයා කියලා. බලාන යද්දි ඔබ වහන්සේටත් වඩා කෙනෙක් ඉන්නවනේ. අපි මෙච්චර කල් ඔබ වහන්සේටයි ගරු කළේ, ඔබ වහන්සේටයි පූජා කළේ, ඔබ වහන්සේගෙනුයි අහගත්තේ. බලාන යද්දි ඔබ වහන්සේටත් වඩා කෙනෙක් ඉන්නවනේ කියලා. ඉතින් ඔන්න ඒ වෙලාවේ අර හැමෝමත් අර ගුරුවරයා වගේම ඒ වෙලාවේ අර සාරද තාපසයා කියලා තියෙනවා මේ බලන්න මේ තමයි මේ ලෝකේ තුන් ලෝකේටම අග්‍රවෙත් බුදුරජාණන් වහන්සේ. මේ තුන් ලෝකේම ගැලවෙන රහසයි උන්වහන්සේ අපිට ඉගැන්වුවේ. තුන් ලෝකේම නිදහස් වෙන විදිය දන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වන්දනා කරන්න කියලා කියද්දී අර ඔක්කොම පළතුරු බිම දාලා වන්දනා කළා කියනවා. ඒ වෙනකොට අර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් වැඩම කරලා හිටියලු.
එදා පින්වත්නි උන්වහන්සේලා ඒ භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට අග්‍ර ශ්‍රාවක වෙච්ච එදා මේ භික්ෂු සංඝයාට ආසන පනවලා තියෙනවා මල් වලින් හිමා ඔය කැලෑවේ හරියට මල් තියෙනවනේ මල් හොයාගෙන ඇවිල්ලා මල් වලින් ආසන හදලා ඒ භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියන් නිසම්බ අනෝම කියලා උන්වහන්සේලාත් නිරෝධයට සමවැදුණා කියනවා. අනේ අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් නිරෝධයට සමවැදුණා නේද කියලා වටේට හිටපු අනෙක් රහතන් වහන්සේලාත් නිරෝධයට සමවැදුණා කියනවා. උන්වහන්සේගේ සියලු සංඝ සන්නිපාතේ නිරෝධයට සමවදිනකොට අර එතන හිටපු සාරද තාපසයා ගෝලයන්ට කියනවා 74000කට අනේ පුතේ ඉක්මනින් මල් ගෙනිල්ලා මල් ගෙනල්ලා අපි මේ බුදුරජාණන් වහන්සේට මල් වලින් කුඩ හදමු කියලා ලස්සනට මුතු කුඩ වගේ මල් වලින් කුඩ හදලා දවස් 7ක් එක දිගට නිරෝධයෙන් වැඩ හිටිය බුද්ධ ප්‍රමුඛ සංඝයාට කුඩ දල්වගෙන හිටියා කියනවා. ඉවර වුණාම එදා අන්තිමටම බණ කියලා තියෙන්නේ නිසඹ කියන මහරහතන් වහන්සේ අග්‍රත් ශ්‍රාවක පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ. බණ කියනකොට අනේ මෙච්චර දහම් කතාවක් දන්න මෙච්චර සුන්දර ධර්මයක් දන්න මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කවුද? එදා අහනකොට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ කියලා තිනවා මේ තමයි පළවෙනි ශ්‍රාවකයා. ධර්මී සෙන්පතියා තමයි මේ නිසඹ කියන්නේ. එදා තමයි අදහස් කරගත්තේ මට නම් මේ පුදාපු දාණයෙන් පුදාපු මල් වලින් මල් අසුන් පැනවීමෙන් මල් කුඩ දැල්වීමෙන් මේ කිසිම දෙයකින් රැස්වුණු විපාකයෙන් දිව්‍ය ලෝකේ යන්නවත් මනුස්ස ලෝකේන්ටවත් රූපයක් හම්බ වෙන්නවත් සැපයක් හම්බ වෙන්නවත් මොකක්වත් එපා එකම දෙයයි බුදු සසුනක පළවෙනි ශ්‍රාවකයා වෙන්න ලැබෙනවා නම් ඇති කියලා එදා අදහස් කරා කියනවා. 74000කට එදා බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ගෝලයෝ 74000ම රහත් වුණා කියනවා. හැබැයි සාරද කියන තවුසාට ධර්මය අවබෝධ වුණේ අන්න බලන්න. ගෝලයෝ 74000ම රහත් වුණා. සාරද තාපසයාට බැරි වුණා. හේතුව එදා ඒත් කර්මයෙන් වැහිලා ගියා. කම්මාවරණ කිව්වේ කුසලයෙන් වැහිලා ගියා. කියන අකුසලේනුත් ඇහෙන්න පුළුවන් කුසලයේ හේතුව තමයි එදා බුදුරජාණන් වහන්සේ නියත විවරණයක් දුන්නා අනාගතයේ ඔක්කාක රාජවංශයේ ශාක්‍ය ගෝත්‍රයේ ගෞතම නමින් බුදු වෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවක විදියට සාරී බැමිණියගේ පුත්‍රයා විදියට උපතිස්ස නමින් ඉපදිලා සාරිපුත්ත නමින් අග්‍ර ශ්‍රාවක වූ පළවෙනි ශ්‍රාවක වූ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා වශයෙන් අගතැන්පත් ලබන්නේ මේ සාරද තවුසා කියලා එදා නියත විවරණයක් දුන්නා. දැන් බලන්න කුසලේනුත් නිවන වැහිලා ගියා අකුසලේනුත් වැහිලා යනවා. අද නම් ඉතින් ආයි කුසලයෙන් වැහිල්ලක් නැහැ. අකුසලයෙන් වැහෙන්නේ. කම්මාවරණ. ඒතර කම්මාවරණ කියලා කියන්නේ පින්වත්නි සමහර මෙතන කම්මාවරණ කිව්වේ බෝලාට ඔය ආනන්තරේ පාප කර්ම වලින් වැහෙන්න පුළුවන්. ඒතර ඔබට ආනන්තරේ පාප කර්මයක් වෙලා නැත්නම් පින්වත්නි උත්සාහ කරන්න වීරිය කරන්න ඒකාන්ත වශයෙන් මේ ධර්මයේ තුල යම් තාක් හරි ස්ථාවර වෙන්න පුළුවන් වෙයි. තවත් වෙලාවක තියෙනවා කිලේශාවරණ. කෙලෙස් වලින් වැහිලා යනවා. රාග දේශ මොහ මදමාන මකුබව ගුණමකුකම බද්ධ වෛරී දැඩි මානසික උපක්ලේශ ඇති වෙනකොට පින්වත්නි මේ උපක්ලේශත් නිවන වහලා දානවා. බලවත් විදියට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පීඩා විඳ විඳා නිවන් අවබෝධ කරනවා කියලා එකක් නැහැ. ඒවට කියන්නේ කිලේශාවරණ. කෙලෙස් වලින් වැහිලා යනවා. ඒතර ඔබට ඕනම වෙලාවක පින්වත්නි කෙලෙස් වලිනුත් ඔබේ ධම්ම මාර්ගයේ විමුක්ති මාර්ගයේ නිවන වැහිලා යන්න පුළුවන්. මොකද කෙලෙස් වලින් වැහිලා ගියාට පස්සේ යාට මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්න වෙලාවක් නැහැ. එයාට මේ භාවනා කර්මස්ථානයක් කරන්න වෙලාවක් නැහැ. පින්වත්නි කෙලෙස් වලින් වැහිලා ගියොත් නිවන නෙමෙයි පිරිතකවත් බල පිහිටන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පිරිතේ බල පිහිටන්න නම් කෙලෙස් වලින් වැහිච්ච නැති තැනක් තියෙන්න ඕන කියනවා. කිලේශාවරණ. කෙලෙස් වලින් ආවරණීය වෙච්ච තැනක කොච්චර පිරිත් කිව්වත් යා දෙන්නේ නැහැ. අද සමාජයේට දැන් මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට මිනිසුන්ට මතක් වෙන්නේ පිරිත් ටිකනේ. ඒක කිසි වරදක් නැහැ. පිරිත් කියන එක විශාල යහපතක් තමයි. ඒකෙන් ඔබට විශාල රැකවරණයක් යහපතක් තියෙනවා තමයි. හැබැයි බරපතල ප්‍රශ්නේ තමයි අද විශාල සමාජයක් කෙලෙස් වලින් ලෙඩ වෙලා ඉවරයි. ඒතකොට ඔබ දක්ෂ වෙන්න ඕන කිලේශාවරණ. කෙලෙස් වලින් වැහෙන්න දෙන්නේ නැතුව හිත රැක ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි පින්වත්නි විපාකාවරණ. විපාකේනුත් වැහිලා යන්න පුළුවන්. ඒතකොට කර්ම විපාක දැන් සමහර ලාවට
මේ ගත කරන ජීවිතේ විපාකයක් නිසා වැහෙන්න පුළුවන්. දැන් සමහර ලාවට ඔබ දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ඊටාම ස්වල්ප පිරිසකට තමයි ලැබෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ස්වල්ප පිරිසකට ලැබුණාට ඉතින් ඊට වඩා සැප විඳින බොහොම සැප සහිත ජීවිත තියෙන්න පුළුවන්. සැප පහසු ජීවිත හොඳට කාලා බීලා සැප පහසු ජීවිතයක් ගෙවාගෙන ඉන්න මිනිස්සු ඕන තරම් පින්වත්නි ඉන්න පුළුවන්. එතකොට මේ සැප පහසු ජීවිතයක් ගෙවන ශ්‍රාවකයෙකුට අතිශය සැප පහසු ජීවිතයක් ගෙවන මිනිස්සෙකුට ඒ සැප පහසු ජීවිතය නිසාත් සමහර වෙලාවට ධර්ම මාර්ගයේ යටාන අවස්ථා තියෙනවා. සමහර අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සැප පහසු අයට ධර්මය අල්ලන්න බෑ කියලා නෙමෙයි. ඔය ගොඩාක් නිරාගමික ආගම් නැතුව උපදින අයටත් ඒ වගේම තමයි වෙනත් අන්‍ය ආගම් වල උපදින්නත් ඔය ගොඩාක් වෙලාවට බලපෑවේ මිත්‍යා දෘෂ්ටිය. ඒතර මිත්‍යා දෘෂ්ටිය වගේ දේවල් වල ඉඳිමින් හොඳට දන් දීලා සිල් රැකලා ඒ කියන්නේ දන් දීලා පින් කර හිටපු අය හැබැයි දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිකයි. ඒ මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඉඳලා මැරුණාම සමහරට ගොඩාක් වෙලාවට ඔය අන්‍ය ආගම් වල එහෙම උපදින්න ඒක උදව්වක් වෙනවා. ඒතර අන්‍ය ආගම් වල උපන්නට පස්සේ සමහරට ඉතින් අර සංසාරේ දානයක් එහෙම හුරු කරලා තියෙන නිසා ඉතින් බඩු භාණ්ඩ වල ඉඩ කඩන් දීපල ගෙවල් දොරවල් වල ආර්ථිකයේම අඩුපාඩු නැහැ. නමුත් බොහෝ වෙලාවට මිත්‍යා දෘෂ්ටික වෙන්න ඒක බලපාන්න ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයේ ඒකට බලපාන්න පුළුවන්. විපාකයෙන් වැහිලා යනවා කියන්නේ දැන් මේ මොහොතේ යම් කෙනෙක් විඳවනෝ නම් විඳවන්නේ පුරාණ කර්ම විපාකයකටනේ. ඒතකොට මේ විඳවීම ඇස්සේ ධර්මයක් පුහුණු කරගන්න බෑ. උවමනාව තිබ්බත් බෑ. හේතුව තමයි යාගේ විපාකයේ තමයි වහලා දැම්මේ. ධර්මීය අවබෝධයට කැමැත්තක් තියෙනවා, උවමනාවක් තියෙනවා. නමුත් ඒ ගත කරන විපාකයේ නිසා බෑ. දැන් ඔය සීලයක් උනත් දිනු කරන අය කියනවා අනේ ඉතින් සිල් රකින්න එක නම් හොඳයි. අපිට හරි කැමැත්තක් තියෙනවා සීලයක් දිනු කරන්න. ඉතින් හාඳුරනේ කෝ අපිට ඉතින් ඕකට වෙලාවක්. හාඳුරනේ වෙලාවක් නැහැ නේ කියලා කියන අය අපිට හරියට මුණ ගැහෙනවා. එතකොට එහෙම කෙනෙක්ගේ ජීවිතේ බොහෝ වෙලාවට විපාකේනොත් වැහිලා යනවා. අනිත් එක තමයි පින්නත්නි අසජ්ජෝච හෝති. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති වුණොත් ධර්මයක් හුරු කරගෙන විමුක්තියට කිට්ටු වෙන්න බෑ. පළවෙනියෙන් ශාස්ත්‍රුණාංශය පිළිගන්න, උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිගන්න, සංඝයා පිළිගන්න ශ්‍රාවකයෙක් වෙන්න ඕන. පිළිගන්න ශ්‍රාවකයෙකුට තමයි හොඳ සුදුසු පිහිටන්න ඕන සද්ධාාවක් පිහිටන්නේ. සද්ධාව නැතිකමත් ධර්මයේ වහලා දාන්න පුළුවන්. සද්ධාව නැති වුණොත් තර්ක විතර්ක මතවාද විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් තමයි අච්ඡන්දිකෝච. අච්ඡන්දකෝච කියලා කියන්නේ පින්වත්නි බලවත් කැමැත්තක් නැතිකම. පින්වත්නි කැමැත්ත කියන එක ඊටාම වැදගත් අවස්ථාවක්. කැමැත්තක් නැතුව නිවන් මඟ හුරු කරගන්න බෑ. ඒ නිසා කැමැත්තක් තියෙන්න ඕන. කැමැත්තක් තියෙන ශ්‍රාවකයෙකුට දැන් බලන්න මුල් කාරණා තුන කර්මයටත් සම්බන්ධයි සාංශාරිකව සම්බන්ධයි. මොනවාද? කම්මාවරණ, කිලේශාවරණ, විපාකාවරණ. එතකොට ඒකත් යට කරගෙන දැන් මේ කාරණා මෙහෙදි හදා ගන්න ඕනේ. මෙහෙදි හදා ගන්න කියන්නේ සද්ධාව කියන්නේ මේ මොහොතේ හදා ගන්න ඕන දෙයක්. ඒතර සද්ධාව උපදින්නේ නැහැ නිකම්ම හොඳට ධර්මය අහලා ධර්මයේ මානසිකාරය කරලා ධර්මයේ අධර්මයේ හොඳට තේරුම් බේරුම් ගන්න ජීවිතේ ගෙවුවොත් තමයි මේකේ යථාර්ථය අපිට තේරෙන්නේ. ඒතකොට සද්ධාාවක් ඇති වෙන්නේ අනේ බුදු කෙනෙක්ගේ අවබෝධය මොනතරම් විශ්මිතයිද කියන හැඟීම ආවට පස්සේ. ඒ හැඟීම නිකම් වෙන්නේ නැහැ හොඳට බණ අහලා පර්යාප්තිය පිළිබඳ ගැඹුරු අදහසක් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ශ්‍රද්ධාව උපදින එක මෙහි හදා ගන්න ඕන දෙයක්. ඊළඟට පින්වත්නි අච්ඡන්දිකෝච ධර්මයට අකමැත්ත නිසාත් නිවන් මගේ යට යන්න පුළුවන්. ඒතකොට ධර්මයට ඇති වෙන කැමැත්ත තම තමන් හදා ගන්න ඕන එකක්. ඒක මේ ඇඟිල්ලෙන් ඇනලා ටොකු ඇනලා හදන්න පුළුවන් එකක් නෙමෙයි පින්වත්. ධර්මයට තියෙන කැමැත්ත තම තමා විසින් මේ මොහොතේ හදා ගන්න ඕන එකක්. ධර්මයට අකමැති වීම නිසාත් එයාගේ නිවන යට යන්න පුළුවන්. ධර්මයට අකමැති වීම කියලා කියන්නේ දැන් අකමැත්ත නම් නිවන් මඟ හුරු කරන්නේ වැඩින්නේ නැහැ. අම්මා කියපු නිසා, තාත්තා කියපු නිසා, පරම්පරාවෙන් බෞද්ධ නිසා, බිරිඳ කියපු නිසා, ස්වාමියා කියපු නිසා වුණත් හිතේ අකමැත්තක් නම් තියෙන එක කරන්න බෑ. අකමැත්තෙන් කෑම කෑවත් දිරවන්නේ නැහෙනි පින්වත්නි. අකමැත්තෙන් බත් ටිකක් කෑවත් මොනතරම් පිරිසුදු කෑවා කෑමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. හිතේ අකමැත්ත තියෙන නිසා අකමැත්තෙන් ගන්න කෑම ටික දිරවන්නේ. ඒතර අකමැත්තෙන් කෑම ටිකක් කෑවත් දිරවන්නේ. කැමැත්ත තියෙනවා නම් කුණු ගොඩක් කෑවත් දිරවනවනේ.
බලන්නකෝ ඔය බෝක්කු යට ඉන්න, කුණු කාණු යට ඉන්න, ඔය පාරවල් අයිනේ ඉන්න වැස්සට වහලක් නැති තෙමි තෙමි බේලි බේලි ඉන්න මිනිස්සු මොන කුණු ගොඩ සමහර ඔය ඉන්දියාවේම ඉන්නවා කුණු අවුස් කන මිනිස්සු කිසිම ඉහෙන් බයින ලෙඩක් නැහැ. ඇයි? කුණු ටික හරි කමන්නේ කැමැත්තෙන් කාලා තියෙන. දැන් ඔබට තේරෙනවද අකමැත්තෙන් කෑවොත් කෑම ටිකක්වත් දිරවන්නේ නැති එකේ නිවනක් ගැන මොන කතාන්දරද? අච්ඡන්දිකෝච අකමැත්ත නිසා ධර්මයට, වීරියට, කුසලයට කැමැත්තක් නැතිකම නිසාත් පින්වත්නි විමුක්තියට යන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රඥාව නැතිකම. මේ මොන කාරණා තිබ්බත් වැඩක් නැහැ. මෝරපු නැති ප්‍රඥාවක් නම් තියෙන්නේ. ප්‍රඥාව මැනගන්න ඉතින් මැෂින් එකක් නැති නිසා ප්‍රඥාව ඔබේ ධාරිතාවයේ කොතනද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒවා බුදුවරුන්ට නේ තේරෙන්නේ. සාමාන්‍ය භික්ෂුවකටවත් ඒ ගැන අදහසක් කරන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවන්ටවත් තේරෙන්නේ නැහැ. අපි සමහරට මේ ඒකට දහම් දැනුම කියන එකවත් භෞතික දැනුම කියන එකවත් උගත්කම් ඔස්සේ ගොඩනගාගත්ත උපාධි තාන්න මානවත් මොකක්වත් අදාළ නැහැ. සමහර උපාධි තියන අය ඉන්නවා ඒ තියුණු ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාව කියන්නේ බුද්ධිය කියන්නේ එකක් නෙවෙයි දෙකක් පින්වත්නි. සමහරට ප්‍රඥාව තියෙන අයට බුද්ධිය නෑ අකුරු බෑ හරියට කියව ගන්න. නමුත් පුදුම තරම් විශ්ලේෂී ධර්ම මනසිකාරයක් කරගන්න පුළුවන් ශ්‍රාවකයෝ ඉන්නවා. ප්‍රඥාව කියන එක උගත්කමත් එක්ක බැඳෙන්නේ නැහැ. උගත්කම නිසා ප්‍රඥාවට අනුග්‍රහයක් තියෙන්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා මේ ඔය අපි දන්න අය ඉන්නවා උගත්කම එච්චර නැහැ. හැබැයි හොඳ දහම් දැනුමක්. හොඳට හිත වැඩ කරන විදිය. ඒ වගේම කොහොමද මේ පටිච්ච සමුප්පන්නව ලෝකේ ගැට ගැහිලා තියෙන්නේ? කොහොමද මේ ගැටේ ලිහාගන්නේ? මේවා ගැන පුදුම අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයක් තියෙන එක ප්‍රඥාවට සම්බන්ධයි. බාහිර මේ අපි කතා කරන දැනුම් පරාසය බුද්ධියත් එක්කයි බැඳින්නේ. ඒතර බුද්ධිය තියෙන කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රඥාව නැති. වෛද්‍යවරයෙක් ඉන්න පුළුවන් ප්‍රඥාව නැහැ. ඉංජිනේරුවෝ ඉන්න පුළුවන් ප්‍රඥාව නැහැ. නීතිඥ මහත්තුරු ප්‍රඥාව නැහැ. ගුරුවරු විවිධ වෘත්තිකයෝ ඉන්න පුළුවන්. විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඉන්න පුළුවන් ප්‍රඥාව නැහැ. හැබැයි මේ එහෙම ජීවිතේ ගැට ගහ ගන්න කෑම ටිකත් බොහොම අමාරුවෙන් හොයාගන්න කුඹුරු වැඩ කරන කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රඥාව තියෙන. අපි දන්න සමහර අය ඉන්නවා වෛද්‍යවරයෙකුට ඉංජිනේරුවෙකුට පවා ධර්ම මාර්ගය හරියටම කියලා දෙන්න පුළුවන් අය ඉන්නවා. හේතුව තමයි හොඳට ප්‍රඥාව තියෙන. ඒ කියන්නේ ප්‍රඥාව නැතිකම නිසා ධර්ම මාර්ගයේ වැහෙන්න පුළුවන්. ඒතකොට අපි ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි කර්මයෙන් හෝ කම්මාවරණයෙන් හෝ කිලේශාවරණයෙන් හෝ විපාකාවරණයෙන් හෝ ශ්‍රද්ධා රහිතකමින් හෝ අච්ඡන්දිකෝච තමන්ගේ ඇතිවෙච්ච බලවත් අකමැත්තෙන් හෝ ඒ කියන්නේ කැමැත්තක් නැතිකමින් හෝ ප්‍රඥාව නැතිකමින් හෝ මේ ධර්ම මාර්ගයේ නිවන් මාර්ගයේ යට වෙන්න නොදී පරිස්සම් කරගන්න එක. එතකොට මේ පරිස්සම් කරගෙන එතනින් එහාට යා කරන්න ඕන දේ තමයි මේ කාරණා වලින් වැහෙන්න නොදී තමන් පරිස්සම් කරගන්න ගමන් තමයි. කියන්නේ සද්ධාවට පිරිහෙන්න නොදී දැන් කෙනෙක් ඉන්න පුළුවන්. නේ අපි නම් භාවනා විතරයි කරන්නේ. භාවනාවෙන් තමයි මේ වැඩේ කරගන්න පුළුවන්. ඔය කියන සද්ධාවෙන් අපිට වැඩකුත් නැහැ. බුද්ධ පූජා වලින් වැඩකුත් නැහැ. මල් පූජා කරලා වැඩකුත් නැහැ. අපි කොච්චර මල් පූජා කරාද? අහවලා කොච්චර මල් පූජා කළාද? ඔය පූජා කරන පූජාවන් වල හැටියට නිවෙන්න එපායි. අපි භාවනා විතරයි කරන්නේ කියලා එක තැනක හිර වෙන්න එපා. ඒක ඊට වඩා දෘෂ්ටියක්. ඒක ඊට වඩා සංස්කාර ගොඩකට තමයි එයා වැටෙන්නේ පින්වත්නි. හේතුව තමයි ඒ සද්ධාව නැතිකම නිසා නිවන වැහිලා යන්න පුළුවන් කියලා අපගේ බුදුරජාණන් වහන්සේ ආවරණ සූත්‍රයේදී කියලා තියෙනවානේ. ඒ නිසා මේ වත් පිළිවෙත් කරන එක, මල් පූජා කරන එක, පහන් පූජා කරන එක, සුවඳ කෝරු පූජා කරන එක, පැන් වීදුරුව මේවට ගරහන්න එපා. ඇයි සද්ධාවත් අවශ්‍යයි මේකට. මොකද පළවෙනියෙන් යා නිවන් මඟ පූර්ණී කරගන්නවා නම් ඒ නිවන් මඟ සුරක්ෂිත කරගන්න එපායි. සුරක්ෂිත නොවුණු මඟක කොහොමද පින්වත්නි යන්නේ ඉස්සරහට? ඒ නිසා ඉස්සල්ලාම සුරක්ෂිත කරගෙන Tamanගේ ජීවිතේ හේතුඵල සහිතව විමසා බලන්න පටන් ගන්න. මේ අත්දකින්න හැම සිද්ධියක් තුළම ඇති වෙමින් නැති වෙමින් යන මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ යථාර්ථ අවබෝධයටපත් වෙන්න පින්වත්නි. ඒ අවබෝධය තමයි පින්වත්නි ඔබව සුරක්ෂිත කරන්නේ. එතකොට ඔබව නවතින්න පටන් ගන්නවා. එතකොට ඔබට පුළුවන් නවතිනවා කියන්නේ දැන් මේක හරි අමුතු තර්කයක් නේ සංසාරය කියන්නේ. එතකොට සංසාරේ අම්මයි තාත්තයි කියලා කියන්නේ පින්වත්නි අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට අවිද්‍යාව බිඳ ගන්න කැමති තණ්හාව බිඳ ගන්න කැමති කෙනෙක් අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ සංසාරේ හදාපු අම්මයි තාත්තයි වගේ නම්
මේ ගමන නතර කරලා දාන ශ්‍රාවකයෙක්ගේ නවතින විදිය, නිවෙන විදිය, සිතුවිලි වල ධාරිතාවය අඩු වෙන විදිය බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. එතකොට මේ නවතින ක්‍රමය එයා නවතිනකොට නැවතුනාම දිනනවා. 아무තු තරගයක් මේක. නැවතුණු දැන් ලෝකයේ වෙන තරඟවල තියෙන්නේ දැන් දුවන තරගයක් පිටණියක දුවන එකක් නම් වේගයෙන්ම දුවන මිනිහනේ දිනන්නේ. ඒතර වේගෙන් දුවන පළවෙනි දෙවෙනි තුන්වෙනි ඔය විදිහට තෝරන්න පුළුවන් නේ. ඒතර වේගෙන්ම දිව්වොත් තමයි තරගේ ජය. අනේ මේ සංසාරයේ නැමැති මේ පිටණියේ දුවන මේ තරගේ නම් නවතින තරමට තමයි ජයග්‍රහණය හම්බ වෙන්නේ. පුදුමේ කියන්නේ නවතින ඕනම මිනිහෙකුට ජයග්‍රහණය හම්බ වෙනවා. අරකේ පළවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි විතරනේ. මේකේ නවතින ඕන කෙනෙකුට මේ නවතින ඕනම කෙනෙකුට ජයග්‍රහණය හදාගන්න පුළුවන්. එතකොට නවතින එක තමන් වගේ බලා ගන්න ඕන. එතකොට නවතිනවා කියලා කියන්නේ දැන් නවතින විදියට බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ කියලා දුන්නා. එතකොට අතීතයට හිත ගෙනියන්නෙත් නැහැ, අනාගතයට හිත ගෙනියන්නෙත් නැහැ, වර්තමානයේ තුල ඉන්නවා. අන්තිමටම වර්තමානයත් අත්හැරලා දානවා. බලන්න අතීතයේ තුල ඉන්නෙත් නැහැ, අනාගතයේ තුල ඉන්නෙත් නැහැ. ඒ දෙක ඉස්සෙල්ලා අතහැරලා දාලා වර්තමානින වර්තමානයේ අන්තිමටම අතහැරලා දානවා. දැන් ඔකට හරි ලස්සන කාරණයක් තියෙනවනේ අර උග්ගසේන කියලා සිටුවරයෙක් හිටියලු. දැන් මම කියන්නේ ඊටාම හොඳ ධර්ම කාරණයක්. මේ විදිහට ජීවිතය දිහා බලන්න එතකොට තමන්ව නිවෙන්න පටන් ගන්නවා. කැළඹි යන හිත සුවපත් වෙන්න පටන් ගන්නවා. දැන් උග්ගසේන කියන සිටුවරයා විශාල ධනයක් තිබුණු ආර්ථික ශක්තියක් තිබුණු බොහොම කඩවසම් තරුණයෙක් උග්ගසේන කියන්නේ. ඉතින් මේ උග්ගසේන දවසක් සර්කස් කණ්ඩායමක් සර්කස් සංදර්ශනයක් බලන්න ගියා. සර්කස් සංදර්ශනේ බලන්න ගිහින් උග්ගසේන බලා ඉන්නකොට හරි ලස්සන කෙල්ලෙක් හරිම හැඩකාර අවුරුදු 16ක් 17ක් විතර වෙච්ච කෙල්ලෙක් මේ සර්කස් පෙන්නනවා දැක්කා. ඒ සර්කස් කණ්ඩායමේ හිටිය බොහොම ලස්සන කෙල්ලෙක්. මේ කෙල්ල දිහා මිනිස්සු හරි පුදුම උද්‍යෝගයෙන් වමනාවෙන් බලනවා මේ කෙල්ල හරීම හොඳට සර්කස් පෙන්නනවා. ඒතර මේ සර්කස් පෙන්නන කණ්ඩායම 500ක් විතර ලොකු සර්කස් කණ්ඩායමක්. ඔබ දැකලා ඇතිනේ ওই සර්කස් පෙන්නන කණ්ඩායම. එතකොට මේ ගෑනු ළමයා ගැන මේ උග්ගසේන කියන ධනවත් තරුණයාට හරීම කැමැත්තක් ඇති වුණා. ඒ කැමැත්තට දෙවෙනි දවසේත් ගියා බලාගෙන හිටියා හරි ලස්සනයි. ඉතින් මේ විදියට බලාන ඉන්නකොට පින්වත්නි ඔන්න ඇහැ නිසා යා අමාරුවේ වැටුණා. මේ කෙල්ලට වසී වුණා මේ මිනිස්සයා. උග්ගසේන සිටුවරයා. ගෙදර ගිහින් කිව්වා දැන් මේ උග්ගසේන තරුණයිනේ අම්මයි තාත්තයි ඉන්නවා. අම්මටයි තාත්තටයි කිව්වා මට නම් මේ ජීවිතේ මේ ගෙවෙන ජීවිතය ඇස්සේ විවාහයකට මගේ හිත බැඳිලා යනවා නම් අන්න සර්කස් කණ්ඩායමේ ඉන්න කෙල්ල විතරයි. මට යාගෙන් තොර ලෝකයක් නෑ. මට කොහොම හරි යාව ඕන කිව්වා. ඒතර දෙමව්පියෝ බැලුවා ඉතින් අපේ પરම්පරාවට ගැලපෙන්නේ නෑ සර්කස් කාරේ. මේ සර්කස් සංදර්ශනයක නටන කෙල්ලෙක් කොහොමද අපේ පවුලට ගැලපෙන්නේ? ඒ නිසා මේ කෙල්ල අපිට හරියන්නේ නෑ. ඔයාට හරියන ඕනම කෙනෙක් අපි හොයලා දෙන්නම්. ඔය වගේ මේ තැනක් ගාන ගින් සර්කස් පෙන්නන කෙල්ලෙක් නම් පුතා ඔයාට හරියන්නේ නැහැ කියලා මේ අම්මා තීරුම් කරලා කිව්වා. හැබැයි උග්ගසේන කතාව ඇහුවේ නැහැ. උග්ගසේන කිව්වා නෑ මට හරියන්නේ මෙයා තමයි. කොහෙන් හරි මට යාව ඕන ගිහින් අහන්න කිව්වා. ඊට පස්සේ මේ උග්ගසේනගේ යාළුවෝ ගෙන්නලා කිව්වා අම්මා පුතේ අනේ අපේ පුතා මෙන්න මෙහෙම පටලැවිල්ලක් ගැන හිතනවා. කොහොම හරි කියලා හිත හදන්න කිව්වා. ඉතින් යාළුවෝ කිව්වත් ඇහුවේ නැහැ. අන්තිමටම කන්නේ නැතුව හිටියා කියනවා. ඒක දැන් මේ රාගේ ආවට පස්සේ පින්වත්නි තමන්ව වෙනසෙන විදිය තමන්ව අහිමි වෙන විදිය හිතා ගන්නවත් බෑ. රාගේ ආවට පස්සේ උන්හිටි තැන් අමතක වෙනවා. කරන කියන දේවල් අමතක වෙනවා. හරි වැරද්ද අමතක වෙනවා. කල යුත්ත නොකල යුත්ත හිතා ගන්න බැරි විදියට ආසරණ වෙනවා. අන්තිමටම දැන් මේ කොල්ල කන්නෙත් නෑ මොකුත් නෑ බැරිම තැන උග්ගසේනගේ තාත්තා ගිහින් කිව්වා කහවණු දෙන්නම් අපිට ඔය මේ තරුණ ගෑනු ළමයාව අපිට දෙන්න අපේ පුතා විවාහ කරගන්න කැමති. අපිට ආර්ථික ප්‍රශ්න නෑ. අපිට හොඳට සල්ලි භාගෙ තියෙනවා. ඒ නිසා ඔය ළමයාව අපිට දෙන්න කිව්වා. එහෙම කියනකොට අර සර්කස් කණ්ඩායමේ නායකයාගේ දුව තමයි මේ. සර්කස් කණ්ඩායමේ නායකයා බැලුවා බෑ මේ වගේ පවුලකට දෙන්න බෑ. මොකද මේ කෙල්ල තමයි හොඳටම සර්කස් පෙන්නන්නේ. ඒ නිසා දෙන්න බෑ කිව්වා. අන්තිමට මේ ඇවිටිලි කර බල කර ක්‍රියාද්දි කිව්වා එහෙනම්
එක දෙයක් කරන්නම් කිව්වා. එයාට අපේ කණ්ඩායමට එකතු වෙන්න කිව්වා. එයාට අපේ කණ්ඩායමට එකතු වෙන්න කිව්වා. අපේ කණ්ඩායමට එකතු වුණොත් දුව විවාහ කරලා දෙන්නම් කිව්වා. ඒ කියන්නේ තව කෙනෙක් ඕන අපේ කණ්ඩායමට. එයාව එකතු වුණොත් අපේ කණ්ඩායමේ වැඩපළ කරන්න පිරිසෙන් එක්කෙනෙක් අවශ්‍යයි. ඒ නිසා එකතු වුණොත් මේ විවාහයට කැමති වෙන්නම් කිව්වා. අන්තිමටම පින්වත්නි කැමති වුණා. බලන්න බැල මෙහෙවරම් කම් කරගෙන හරි කමක් නැහැ. මේ කාන්තාව ලැබෙනවා නම් එතන තමයි මට හොඳම තැන කියලා ඔන්න ඒකට එකතු වුණා. අන්තිමට මුයා පිහාගෙන ඒ කටයුතු කරගෙන ඛණ්ඩ දීලා ඉතින් සාමාන්‍ය තරුණ යුවලක් වගේ ඔන්න මෙයාලත් ඉන්නවා. තනින් තැනට යනවා. දැන් අර ඔක්කොම ධනෙ අත්හැරලා යනකොට දවසක් පින්වත්නි ඔය යන ගමනේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමි පැත්තටත් ආවා. දැන් මේ උග්ගසේනටත් හොඳට සර්කස් පුළුවන්. හරි දක්ෂයි මේ තරුණයාත්. දැන් අර සර්කස් කණ්ඩායමේ ඉඳලම හොඳට ඒවා පුරුදු වෙලා එයාත් හරි දක්ෂ සර්කස් කාරේ. ඔන්න එයා සර්කස් පෙන්නනවා. කොහොමද පෙන්වන්නේ? දවසක් මේ එක දිගට සතියක විතර ලොකු සැනකෙලියක් තිබ්බා කියනවා. ඒ සැනකෙලියට ආපු සර්කස් 500ක සර්කස් කණ්ඩායමේ ප්‍රධාන කෙනෙක් තමයි උග්ගසේන කියන්නේ. දැන් එයා ඒක හොඳට පළපුරුදුයි. බේරිඳත් එක්ක දැන් හැමතැනම ඇවිදලා දැන් මේක පුරුදුයි එයාට. දැන් බලන්න කෝටි ගාණක් තිබ්බ ධනිය අත්හැරලා තමයි උග්ගසේන මේ කෙල්ලව විවාහ කරගත්තේ. අන්තිමටම එදා බුදුරජාණන් සුදේම නිරෝධ සමාපත්තියේ සමවැදිලා බලනකොට දැක්කා උග්ගසේන කියන්නේ හොඳට තියුණු ප්‍රඥාවක් තියෙන කෙනෙක්. මේ වාක්‍ය දෙක තුනකින් අවබෝධය හදාගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා උග්ගසේනට තමයි අද මේ ධර්මයෙන් උදව් කරන්න ඕන කියලා මුග්ගල්ලාන මහරහතන් වහන්සේත් සමග වැඩියා සර්කස් පෙන්වන තැනට. බලන්න බුදුරජාණන් වහන්සේ සර්කස් පෙන්වන තැනක මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් එතනටම ගියා. එතන යනකොට උග්ගසේන එදා පින්වත්නි උණගහක් උඩ මේ එයාගේ ජීවිතේ උණගහේ උඩට නැගලා ඒ උණගහ උඩ කෙලින්ම හිටගෙන පිනුම් කීපයක් ගහලා ආයෙත් ඇවිල්ලා උණගහ උඩ හිට ගන්නවලු. ඉතින් බොහොම හොඳට ඇඟ බැලන්ස් කරගන්න පුළුවන් කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. ඔබ දැකලා ඇති දැන් උනත් ඔය සර්කස් පෙන්නන අය හරියම සමතුලිත කරගන්න පුළුවන්. බොහොම සමාන්තර ශරීරයක් තියාගන්න පුළුවන්. ශරීරය සමතුලිත කරගන්න පුළුවන් අය තමයි මේ ක්‍රියාවේ නිරත වෙන්නේ. එහෙම නැතුව කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඇත්තටම සංසාරයෙන් එතර වෙනවා කියන්නේ සර්කස් කාරයෙක්ගේ වැඩක් වගේ තමයි. ඔබ දැකලා ඇති අර දිග ජස්ටියක් අරගෙන ඒ වයර් එකක් වගේ එකක් දිගේ ඒ ජස්ටිය හරිය ගානට බැලන්ස් කරගෙන සමතුලිත කරගෙන වයර් එකක් උඩ ඇවිදින මිනිස්සු ඔබ දැකලා ඇති ටීවී එකේ හරි ඉන්ටර්නෙට් එකේ හරි දැකලා ඇති. ඒ වගේ තමයි පින්වත්නි හොඳට සිහිය උපදවාගෙන සංසාරේ නැමැති රැහැණින් බොහොම පරිස්සමට තමයි සංසාරයෙන් ගොඩ වෙන්න තියෙන්නේ. සිහිය නැති වුණොත් සංසාරයෙන් ගොඩ වීමක් නැහැ. එතකොට එයා අර මේ උඩින් සර්කස් පෙන්වන මිනිස්සෙක් තමන්ගේ ශරීරයේ සමබර කරගන්න දිග ලීයක් වගේ එකක් පාවිච්චි කරනවා. ඒකින් තමයි එයා සම්පූර්ණ ඇඟ සමතුලිත කරගන්නේ. ඒ වගේ අර ඒ ජස්ටි අතේ තියාගෙන ඊතර වෙන මිනිස්සෙක් වගේ ඉඳුරන් සංවර කරගෙන සිහිය නැමැති ජස්ටි අතේ තියාගෙන ගියොත් සංසාරේ නැමැති රැහැණෙන් එළියට යන්න පුළුවන් නැත්තම් බෑ. බුදුරජාණන් වහන්සේ එදා වැඩම කරලා උන්වහන්සේ වැඩි බව උග්ගසේන ඒ වෙනකොට අර කණු උඩටත් නැගලා ඉවරයි. උග්ගසේන ඒකට කණු උඩ ඉන්නේ. ඒ කියන්නේ දිග ඒ කියන්නේ රියන් 60ක් විතර උස උණගහක් කියනවා. ඒ උණගහ උඩ යා පිනුමක් ගහලා ආයෙත් සමතුලිතවම උණගහ උඩ හිට ගන්නවා එක කකුලකින්. ඉතින් යා උණගහට නැගලා උණගහ උඩ ඉන්නකොට මිනිස්සු සාදුකාර දෙනකොට හිමීට බිම බැලුවා බලනකොට බුදුරජාණන් වහන්සේ. එහෙනම් අද ඉතින් සර්කස් පෙන්ලා ඉවරයි. දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇවිල්ලා අපි මොකද කරන්න කියලා මෙයා ඉක්මනින් බහින්න ලෑස්ති වෙනකොට බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියලා තිනවා මොග්ගල්ලාන අර තරුණ උග්ගසේනට කියන්න බහින්න එපා සර්කස් පෙන්වන්න කියලා. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ කණුව ළඟට ඇවිල්ලා කියනවා උග්ගසේන නතර කරන්න එපා දිගටම සර්කස් පෙන්වන්න කියනකොට අරයට හරි සතුටක් උපන්න අනේ බුදුහාරුත් මගෙන් සර්කස් බලන්න ඇවිල්ලා කියලා. එයාට ඒකයි තේරුනේ. එතකොට බලන්න එයා කැරකිලා පිනුම් කීපයක් ගහලා උණ ගහ උඩ හිට ගන්නකොට පින්වත්නි මොනතරම් සිහියක් තියෙන්න ඕනද එහෙම මිනිස්සෙකුට. උණ ගහ උඩ ඉඳලා ආයෙත් උඩට ගිහින් පිනුම් කීපයක් ගහගෙන කැරකිලා ආයෙත් සමබර කරගෙන උණ ගහ උඩ හිට ගන්නවා නම්
එයාට මොනතරම් සිහියක් තියෙන්න ඕන. ගෙවල් ගැන හිතලා, බිරිඳ ගැන හිත, දරුවෝ ගැන හිත, ඊයේ හම්බ වෙච්ච දේවල් ගැන, හෙට කරන දේවල් ගැන හිත පුළුවන්ද කරන්න? කරන්න බෑ. ඒ වෙලාවේ එළඹ සිටි සිහියක් නැති වුණොත් එයාට මේ වැඩේ කරන්න බෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන ගාතාවක් මතක් කරා. මුංචපුරේ මුංච පච්චතේ. උන්වහන්සේ මතක් කරනවා මුංචේ මුච්ච බවස්ස පාරගෝ. හරිම ලස්සන කතාවක්. මේ කතාව හරි ලස්සන දෙයක් තියෙනවා. මොකක්ද? අර කරණමක් අහලා එකපාරම හිටගත්ත උග්ගසේනට ඇහෙන්න කියනවා අතීතයේ ස්කන්ධය කෙරෙහි පැවති තෘෂ්ණාවත් අතහැරලා දාන්න. එතකොට යා අතීතය අතහැරලානේ දැන් කනුවඩ මේ වෙලාවෙ ඉන්නේ. උග්ගසේන වගේ තියුණු ප්‍රඥාවක් නැති කෙනෙකුට එහෙම එකක් තේරෙන්නේ නැහැ. මම මේ පිණුම් ගහන අතර මේ බුදුරජාණන් වහන්සේ මොනවා කියනවද කියලා සාමාන්‍ය මිනිහෙකුට හිතේ. උන්වහන්සේ කියනවා අතීතයේ ස්කන්ධයන් කෙරෙහි ඇතිවෙච්ච තෘෂ්ණාවත් අතහැරලා දාන්න. යාට ඇහෙන්න කියනවා. ඒ වගේම තමයි අනාගතයේ ස්කන්ධයන් කෙරෙහි ඇතිවෙන තෘෂ්ණාවත් අතහැරලා දාන්න. අතීතයේ ස්කන්ධයන් කෙරෙහි ඇතිවෙච්ච තෘෂ්ණාවත් අතහැරලා දානවා. අනාගතයේ තෘෂ්ණාවන් කෙරෙහි අනාගතයේ ස්කන්ධයන් කෙරෙහි ඇතිවෙන තෘෂ්ණාවත් අතහැරලා දානවා. ඒ කියන්නේ අතීතය අනාගතය දෙකම අතහැරලා. දැන් ඒතකොට මෙයා ඉන්නේ මේ වෙලාවේ සිහියෙන්නේ. ඒතකොට එයා අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා වර්තමානයේ ස්කන්ධයන් කෙරෙහි ඇතිවෙන තෘෂ්ණාවත් අතහැරලා දාන්න. දැන් එයා වර්තමානයේ තුලනේ ඉන්නේ. මේ මොහොතේත් මේ ස්කන්ධයන් කෙරෙහි මේ මොහොතේත් මේ පංචස්කන්ධයන් කෙරෙහි ඇතිවෙච්ච තෘෂ්ණාව අතීත තෘෂ්ණාව අතාරිනවා. මොකද අතීතයට උපාදාන වෙලා ඉවරයිනේ. අනාගතේ අතහැරලා දානවා. අනාගතයේ ස්කන්ධ ලෝකයක් අපිට තාම හිතා ගන්න බෑනේ. අනාගතය කියලා එකක් සත්‍ය වශයෙන්ම ඇති වෙනවද, ඒ කියන්නේ තියෙනවද කියලා. මොකද මේ මොහොතෙන් ජීවිතේ හැමාර වෙන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ කියනවා දැන් බලන්න උග්ගසේන මේ වෙලාවේ ඉන්න කෙනෙක්. උග්ගසේන අතීතයත් අමතක කරලා අනාගතයත් අමතක කරලා මේ වෙලාවේ උණ ගහ උඩ හිටගෙන ඉන්නවා නම් එයා මේ වෙලාවේ ඉන්න කෙනෙක්. හරියට සමන්ගේ ශරීරයේටම සිහිය පිහිටවාගෙන ඉන්න කෙනෙක්. එයාට ඇහෙන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උග්ගසේන වර්තමානයත් ස්කන්ධයන් කෙරෙහි ඇති වෙන තෘෂ්ණාව අතහැරලා දාන්න. එහෙම අතහැරියොත් උග්ගසේන එයා නැවත ජාතියකටවත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලටවත් ආය ඉන්නේ නැහැ කියලා. පින්වත්නි උණගහ උඩදී තමයි රහත් වෙලා තියෙන්නේ. එතකොට රහත් වීමට උදව් වුනේ මොකද්ද? අතීතයයි අනාගතයයි වර්තමානයයි තුල මේ පංචස්කන්ධය පිළිබඳ යථාර්ථ අවබෝධයටපත් උනේ. අපිට වෙලා තියෙන අපි ඉතින් පංචස්කන්ධ ලෝකයක් හදා ඉන්නවා. හැම වෙලාවකම අපි හදා ඉන්නවා. අපිට තේරෙන්නේ මේ ටෙලිනාටි බලාගෙන ඉන්නකොට අපිට මේ පංචස්කන්ධ ලෝකයක් තමයි ඇතිවි නැතිවි යන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ටෙලිනාටි බලාගෙන අඬන මිනිස්සු කොච්චර ඉන්නවද? සෝසුසුම් හිලාගෙන කඳුළු පෙරාගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්න අය ඉන්නවා. අපි හිතනවා මේ ටීවී එකේ ප්‍රශ්නයක් කියලා. ටීවී එකේ පෙන්වන නිසා තමයි එහෙම උනේ කියලා. පින්වත්නි මේක එළියේ එකක් නෙමෙයි. මේක මගේ ඇතුලේ වෙච්ච එකක්. ටෙලිනාට්‍ය බලාගෙන ඉන්නකොට චක්කු විඤ්ඤාණය කියලා එකක් ඇති උනේ මගේ ඇතුලේ. සෝත විඤ්ඤාණය අහගෙන ඉන්නකොට සෝත විඤ්ඤාණය ඇති උනේ මගේ අස්සේ. මනෝ විඤ්ඤාණය ඇති උනේ මගේ ඇතුලේ පින්වත්නි. එතකොට ඔන්න විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට පස්සේ අඳුනගත්තා මේ අහවල් නිලිය මෙයා මෙහෙම කෙනෙක්. ඊට පස්සේ අතීතයටත් ඔන්න කල්පනා කළා කොහොමද? ඊයේ කොටසෙන් මෙහෙම වුණේ, ගිය සතියේ මෙහෙම වුණේ. එහෙමනම් මෙහෙම තමයි දැන් මේ වෙන්නේ. මේ සිද්ධියට තමයි මේක සම්බන්ධ අඳුනගත්තා. අනාගතයටත් හිතනවා මෙහෙම වුණොත් හොඳයි, මෙහෙමනම් හොඳයි කියලා. ඔන්න බලන්න අතීත අනාගත වර්තමානයේ කියන මේකට ප්‍රපංච ලෝකය මේකට කියන්නේ. එතකොට යා සංස්කාර ස්කන්ධයක් එයාගේ පහළ වුණේ. ඒත් එක්කම පින්වත්නි එයාගේ ජීවිතය තුළ ඒ හඳුනා ගැනීමත් එක්කම සංඥා ස්කන්ධය ඉස්සලම් විඥාන ස්කන්ධයක් පහළ වුණා. ඊට පස්සේ අඳුනගත්තා. අඳුනා ගැනීමත් එක්කම සංඥා ස්කන්ධයක් පහළ වුණා. ඊට පස්සේ ඒකට අනුව එක්ක සැප වේදනාවක් හරි එක්ක දුක් වේදනාවක් හරි මොකක් හරි දුක් හිතෙන දෙයක් නම් ඇඬෙන දෙයක් නම් වැළපෙන්න ඕන දෙයක් නම් සමහරලාවට හිතේ දුක් වේදනාවක් උපදින්න පුළුවන්. එතකොට Tamanගේ හිතේ මේ බාහිරින් දකින්න දෙයක් නිසා සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපන්නේ මගේ ඇතුලේ පින්වත්නි. ඒක මේ එළියේ ප්‍රශ්නයක් නෙමෙයි.
එතකොට ඒ ඇතුලේ ඇති වෙච්ච සැප වේදනාව දුක් වේදනාව තුල හෝ රාගානුසය හරි පටිඝානුසය හරි සැප දුක් රහිත වේදනාව තුල අවිජ්ජානුසය හරි මගේ ඇතුලේ ඇති වුණේ ටීවී එකේ නෙවෙයි. එතකොට ටීවී එක එකක් කියලා අපි හිතාගෙන හිටියට ඊට පස්සේ ඊට අනුව පින්වත්නි Tamanගේ ඇතුලේ චිත්තචෛතසික ධර්ම ටිකක් පහළ වුණා. චිත්තචෛතසික ධර්ම ටිකක් පහළ වුණා කියන්නේ සංස්කාරස්කන්ධේ ඊට අනුව රූප ධර්මයන්ගේ වෙනස් වීමක් වුණා. සමහරට බාහිර රූප දිහා බලාගෙන ඉන්නකොට Tamanගේ අභ්‍යන්තරේ රූපස්කන්ධේ ඒ කියන්නේ නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන්ගේ වෙනස් වීම වෙනකොට චිත්තජ රූප පහළ වෙනකොට සමහරට ටීවී එක දිහා බලා ඉන්නකොට කෙනෙක්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වයට පවා වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ලේ ධාතුවට පවා වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. සමහර සිත් දැක්කහම රුධිර සංසරණ වේගය වැඩි වෙන්න පුළුවන්. හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන්. ගන්න බලන්න නාම ධර්මයෙන් ඇසුන රූප ධර්මයක් වෙනස් වුණා. ඒක මේ එළිය එකක් නෙමෙයි. මගේ ඇතුලේ තමයි පංචස්කන්ධ ලෝකයක් ඇති වුණේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ උග්ගසේනට කියපු කතාව. උග්ගසේන අතීතයේ ස්කන්ධ ලෝකයේ පිළිබඳ ඇති තෘෂ්ණාව අතහරින්ට. ඒතකොට යා අතහැරලා ඉන්නේ අතීත ලෝකේ ඔක්කොම අතහැරලා යා මේ වෙලාවෙ ඉන්නේ යට හොඳට තේරෙන්න ඇති කතාව. ඒ වගේම උග්ගසේන වර්තමාන අනාගතයටත් ඇති වෙන ස්කන්ධයන් පිළිබඳ ඇති වෙන තෘෂ්ණාව, ඒ කියන්නේ මම මගේ කියලා අල්ල ගන්න දෘෂ්ටිය අතහැරලා දාන්න. එතකොට අපි එක්ක අනාගතයට ප්‍රපංච ලෝකයක් හදනවනේ පින්වත්නි. එතකොට අනාගතයට මම කියන ස්වභාවය සැලසුම් කරනවා. එතකොට මම කියලා කොහොමද පින්වත්නි මේකට පනවන්නේ? සත්ව පුද්ගලයෙක් කොහොමද මේකට පනවන්නේ? මේක හුදු සංඛාර පිටක් නේ පින්වත්නි. ඒකයි උනාස් කියන්නේ අනාගතයටත් මේ ස්කන්ධ ලෝකයන් පිළිබඳ තෘෂ්ණාවෙන් තෙත් කරන එක නතර කරලා දාන්න. ඒ වගේම තමයි දැන් ඔය එයා අතීතය අනාගතය අත්හැරලා ඉන්නකොට වර්තමානයේ එයා එක තනි උණ ගහක් උඩ රියන් 60ක් උඩ කණුවක ඉන්නවනම් එයා මේ උණ ගහ ගැනම සිහිය පිහිටවාගෙන ඉන්නේ. ඒතර උන්වහන්සේ මතක් කරන උග්ගසේන වර්තමානයේ තුලත් ස්කන්ධයන් කෙරෙහි පවතින තෘෂ්ණාව අත්හැරලා දාන්න. අර හේතු සහිතව බලනකොට තමයි මේක තේරෙන්නේ. හේතු සහිතව බලනකොට උන්වහන්සේ මතක් කරනවා එහෙම අතහැරලා දාපු කෙනෙක් උග්ගසේනායි ජාතියකටවත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලටවත් ඉන්නේ නැහැ කියලා උන්වහන්සේ මතක් කරනවා. එහෙම මතක් කරනකොට පින්වත්නි උණගහ උඩ ඉඳලා රහත් වෙලා තියෙනවා. රහත් වෙනවා නම් ස්කන්ධ ලෝකයේ ගැන යථාබෝධයටපත් වෙන්න. ස්කන්ධ ලෝකයේ යථාබෝධයටපත් වෙනකොට අතීතයේත් මම කියලා කෙනෙක් නැහැ. අනාගතයටත් මම කියලා කෙනෙක් කොහොමද ඉන්නේ? දැනුත් මම කියලා කෙනෙක් නැත්තම්. මේක සංකාර පිනක් නම් මගේ වසඟේ තියාගන්න බැරි නම් මේකේ තියෙනෙත් පඨවි ආපෝ තේජෝ වායෝ නම් එළියේ තියෙනෙත් පඨවි ආපෝ තේජෝ වායෝ නම් එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච එළියේ තියෙන ආහාර වලින්ම නම් මගේ ඇඟ මෙච්චර කල් පෝෂණය වුනේ. එළියේ තියෙන කෑම නිසා නම් මගේ ඇඟ මෙච්චර කල් වැඩුණේ. එහෙමනම් දැනුත් මොකක්වත් නැහැ. මේකේ තියෙන්නේ සංස්කාර ගුලියක් විතරයි කියලා හේතු සහිතව මේ පංචස්කන්ධ ලෝකේ දැනගත්තම එයා ඒ පංචස්කන්ධ ලෝකේ පංච උපාදානස්කන්ධයක් හදන්නේ නැතුව සදාකාලිකවම නිවිල යනවා. එතකොට මේ නිවිල යන්න කලින් එයා නිවන වහගන්න නැතුව ආවරණීය වෙන්න නොදී කර්මෙන් හෝ කෙලෙසයන්ගින් හෝ විපාකයන්ගින් හෝ සද්ධාව නැතිකමින් හෝ උත්සාහය වීරිය නැතිකමින් හෝ ප්‍රඥාව නැතිකමින් හෝ මේ ආවරණීය වෙන්න නොදී ඉස්සලා පාර හදාගෙන සිහිනුවණින් කල්පනා කරන්න. ස්ථීරව මේ ධර්මයේ තුල හිතන ඉලක්කය අරහත්ත්වයට නොඋනත් යම්තාක් දුරට හරි හිතේ නිකලෙස් බවක් හදාගන්න, කෙලෙස් අඩු බවක් හදාගන්න, සුවපත් වීමක් හදාගන්න ඔබට පුළුවන් වෙයි. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය, යථාර්ථ අවබෝධය පිණිස